සුබෝදෑසනක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ ස්කෑන් පරීක්ෂණ ගැන. විශේෂයෙන්ම ප්‍රසවා නාරිවේදයේදී අපි පාවිච්චි කරන ස්කෑන් පරීක්ෂණ ගැන. මම ස්කෑන් පරීක්ෂණ ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි කතා කරමු ස්කෑන් කියන්නේ මොකක්ද? ස්කෑන් පරීක්ෂණයකදී කරන්නේ මොනවද කියන එක ඉස්සෙල්ලා බලමු. ඊට පස්සේ එහි ප්‍රයෝජන මොනවද කියලා බලමු. විශේෂයෙන්ම අපි මේ අද සාකච්ඡාවේදී පුළුවන් තරම් ප්‍රසව කාලයේදී කරන ස්කෑන් පරීක්ෂණ ගැන හිතමු. මම දල හැඳින්වීමක් නාරි වේදයේදී කරන ස්කෑන් ගැනත් පොඩ්ඩක් කියන්න කැමතියි අන්තිමටම. ඒතකොට ඉස්සෙල්ලම බලමු ස්කෑන් පරීක්ෂණයක් කියන්නේ මොකක්ද? ස්කෑන් පරීක්ෂණයක් කියලා කියන්නේ මේ අපි ගාව විශේෂ උපකරණයක් තියෙනවා. මේ විශේෂ උපකරණේ එනවා ශබ්ද තරංග. අපි කියන අල්ට්‍රාසොනික් වේව්ස් කියලා මේවා කියන්නේ. මේවා තීව්‍රතාවය වැඩියෙන් හදාගත්ත ශබ්ද තරංග. එතකොට අපි දන්නවා ශබ්ද තරංග ඉදිරියට ගමන් කරනකොට මොන හරි බාධකයක් ඒකට වැදුනම ඒක ආය අපි ගාවට හැරිලා එනවා. එතකොට අපි ඒ හැරිලා එන ශබ්ද තරංගයේ තීව්‍රතාවය යම් ප්‍රමාණයක් අඩු වෙනවා. මොකද ඒ වදින මේ පෘෂ්ඨයේ තියෙන සෞම්‍ය බව හෝ ඝන බව හෝ ඒ වගේ දැන් වතුර එහෙම නැත්නම් මස් පිඩු ඒ වගේ දේවල් වලට වැදිලා එනකොට අපිට එන තීව්‍ර ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ අනුව අපිට හදාගන්න පුළුවනි පින්තූරයක් මේ එන ශබ්ද තරංග ආය කම්පියුටර් මාර්ගයෙන් අපි තව දුරට විශ්ලේෂණය කරලා අපිට ලස්සන පින්තූරයක් හදාගන්න පුළුවන්. මේ තමයි ස්කෑන් පරීක්ෂණයක් කියලා. ඉතාම සරලව කියනවා. ඉතින් ස්කෑන් පරීක්ෂණයක් කියන්නේ සාමාන්‍ය ඔයයි මායි කතා කරන ශබ්ද තරංගම තමයි මේ තීව්‍රතාවය අපිට ඕන විදිහට හදාගෙන අපි පින්තූරයක් මවා ගැනීම තමයි ස්කෑන් පරීක්ෂණය. එතකොට ගොඩක් අය අහනවා මේ ස්කෑන් පරීක්ෂණ බබාට හොඳ නැද්ද? නැත්නම් මනුෂ්‍ය ශරීරයට හොඳ නැද්ද? දැනට කරලා තියෙන ගොඩාක් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වලින් හැම එකකින්ම වගේ ඔප්පෙලා තියෙනවා. මේ වලින් කිසිම හානියක් එහෙම සිද්ධ වෙන්න බෑ. එක්කෝ අපිට එහෙම නැත්නම් බබාට පරිසරයට හානියක් නෑ කියන එක තමයි හැමතැනින්ම ඔප්පෙලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපි ගොඩක් ඔය ඒ ගැන බය වෙලා තියෙන්නේ එක්ස්රේ පරීක්ෂණයත් එක්ක අපේ මනස පොඩ්ඩක් විකෘති වෙනවා. ස්කෑන් පරීක්ෂණයත් එක්ස්රේ පරීක්ෂණයක් ඒ වගේමද කියලා. කොටින්ම නෑ. එක්ස්රේ කියන්නේ එක්ස් කිරණ. මේ එක්ස් කිරණ කියන ඒවා ඇත්තටම පසාරු කරගෙන යනවා. අපේ ඇඟේ පසාරු කරගෙන ගිහිල්ලා අවස්ථාවක් තියෙන පොඩි ජාන විකෘති වීමක් සිද්ධ වෙන්නේ. එක්ස් කිරණ සහ අල්ට්‍රාසවුන්ඩ් කිරණ කියන්නේ එහෙම් පිටින්ම වෙනස් දෙකක්. මේ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. එක්ස් කිරණ වලින් හානියක් වෙන්න පුළුවන් කියලා හොයාගෙන තිබුණාට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වලින් එහෙම නැත්නම් ශබ්ද තරංග වලින් එහෙම දෙයක් කොටින්ම සිද්ධ වෙන්න තියෙන හැකියාව බොහෝ දුරට හොයාගෙන නැහැ. මං හිතන්නේ නැහැ හොයාගනී කියලා අනාගතේ. අපි දැන් බලමු මොනවාටද අපි මේ අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය කරන්නේ ගර්භණී කාලයේදී ප්‍රසව කාලයේදී කොහොමද මේක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ? දැනට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන එක අපි ප්‍රසව නාරවේද විශේෂඥ වෛද්‍යවරු හැටියට මේක අපේ ලෙඩුන් බලාගෙන යනකොට ඒගොල්ලන්ගේ සංකූලතාව අධ්‍යයනය කරනකොට අපිට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කොහොමද? අපි බබෙක් පිළිසඳ ගත්ත අවස්ථාවේ ඉඳලා ඒ බබා වැඩිලා ඒ බබාගේ වැඩිීමේ ප්‍රවණතාව අංග විකලතා තියෙනවද කියලා බලන එක, එතකොට ජානමය විකෘති තියෙනවද කියලා බලන එක, එතනින් ගියාම වැදෑමහේ ප්‍රශ්න, එතනින් ගියාම බබා හම්බෙන්න යනකොට බබා ඉන්න ක්‍රමේ හරියද, මේ ඔක්කොටම ස්කෑන් පරීක්ෂණය අපිට දැන් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. තවත් හොයා ගන්නවා. තවත් ඉදිරියේදී තවත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. තාමත් අපි ඒක අලුත් දේවල් හොයා ගැනීමෙන් තමයි යන්නේ. එතකොට අපි ස්කෑන් කරනකොට අපි වැදගත් දේවල් සිද්ධාන්ත කීපයක් අපේ මොළයට දාගන්නවා. එකක් තමයි මේ එක එක කාලෙදි කරන ස්කෑන් පරීක්ෂණ වෙනස්. හැම දෙයක්ම එකක් කියලා හිතන එක හොඳ නැහැ. එතකොට මම ස්කෑන් පරීක්ෂණයේ කොටස් දල වශයෙන් තුනකට කඩනවා. තුනෙන් පළවෙනි එක දෙකට කැඩෙනවා. එතකොට ඇත්තටම කිව්වොත් හතරක් තියෙනවා. එතකොට අපි හතරක් ස්කෑන් පරීක්ෂණ ಜಾති හතරක් ගැන අද කතා කරන්න යනවා දල වශයෙන්. එතකොට පළවෙනි ස්කෑන් පරීක්ෂණය ඒක කොටස් දෙකක් එකතු වෙලා තියෙන්නේ. ඒකට අපි කියනවා ඩේටිං ස්කෑන් and ඇනියුප්ලොයිඩි ස්කෑන් කියලා. ඩේටිං ස්කෑන් කියලා කියන්නේ ඒ බබාගේ දිනවකවානු. බබා හම්බෙන දිනේ හරිමද හරි. ඒ කියන්නේ අපි ගන්න ක්‍රමයක් තියෙනවා. අම්මගේ අන්තිම මාස උද්දිම දිනේ අරගෙන අපි ඒක ගණනය කරනවා. හැබැයි ඊට වඩා ස්කෑන් පරීක්ෂණයෙන් එන දිනේ නිවැරදි කියලා දැනට ඔප්පු වෙලා තියෙනවා.
මොකද අපේ මාස විද්දීම අක්‍රමවත් වෙන්න පුළුවන් හැකියාවල් ගොඩක් වැඩි හින්දා. ඉතින් ඩේටිං ස්කෑන් කියන එකේ මූලික පරමාර්ථය තමයි බබාගේ දින වකවානු හරියටම හදාගන්න එක. ඒතර මේ ස්කෑන් එක කොයි කාලෙද අපි කරන්නේ? මේක සාමාන්‍යයෙන් අපි කරන්නේ සති 9ත් සති 12යි දවස් 6ත් අතර කාලයේදී. ඒ කියන්නේ සති 13ක් දක්වා පමණ. එතකොට මේ කාලෙදිත් වමනයි මේ ස්කෑන් එක කරන්න ඕනේ. මේකට පස්සේ අපිට කරන්න යන අවස්ථා තියෙනවා අම්මා වේලාසන ආවේ නැත්තම්. හැබැයි මේ කාලෙදී අපි තමයි මේක කරන්නේ. එතකොට මේට පෙරත් අපිට ස්කෑන් කරන්න බැරිද? අපෝ පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන් කරන අවස්ථා ඕනි තරම් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කරනවා. ඒකට හේතුව තමයි ඩේටිං කරන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ බබා ඇත්තට ගර්භාෂය ඇතුළේ ඉන්නවද පිටින් ඉන්නවද කියලා. සමහරවිට ඕගොල්ලන් අහලා ඇති එක්ටොපික් ප්‍රෙග්නන්සි. ඒ කියන්නේ ටියුබ්ස් වල බබා ඉන්න පුළුවන්. අපේ පැලෝපිය නාලවල. ඉතින් මේ පැලෝපිය නාලවල බබා ඉන්නක හොයාගන්න අපි සති 9ක් වෙනකන් හිටියොත් ගොඩක් වෙලාවට ඕක පුපුරලා ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මුලින්ම සති 5න් 6න් වුණත් අපි හම්බෙන්න ආවොත් අපිට කිව්වොත් කැක්කුමක් එහෙම තියෙනවා පොඩි අපහසුාවක් තියෙනවා කියලා අපි ස්කෑන් එකක් කරනවා. හැබැයි මතක තියාගන්න ගොඩක් වෙලාවට මේ සති 9ට ඉස්සෙල්ලා කරන ස්කෑන් පරීක්ෂණ අපි සාමාන්‍යයෙන් යෝනි මාර්ගයෙන් කරන ස්කෑන් හැටියට තමයි කරන්නේ. මොකද නැත්තම් අපිට පේන ප්‍රමාණය හරිම අඩුයි. බබා ගර්භාෂය ඇතුලේ නැත්තම් ටියුබ් එකක, ඒ කියන්නේ පැලෝපිය නාලයක ඉන්නවද කියලා බලන්න අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා යෝනි පරීක්ෂණයකින් ඒක කරන්න. යෝනි පරීක්ෂණයෙන් කරා කියලාවත් උදරයෙන් කරා කියලාවත් ඒ කිසිම එකකින් බබාට හානියක් වෙන්න බෑ. ඒක මතක තියාගන්න. අපිට යෝනි මාර්ගයෙන් කරා කියලා බබා ඇබෝෂන් වෙන්න, බබාගේ හાર્ට් බීට් එක නවතින එහෙම කිසිම අවස්ථාවක් නැහැ. එහෙම කිසිම විදිහක ඔප්පු වෙලා නැහැ. එතකොට අපි අර දින වකවානු ගණනය කරන ස්කෑන් එකෙම තව එකක් කරනවා. අපි ඒකට කියනවා ඇනියුප්ලොයිඩි ස්කෑන් කියලා. ඇනියුප්ලොයිඩි ස්කෑන් කියලා කියන්නේ ඔයගොල්ලන් අහලා ඇති ඩවුන්ස් සින්ඩ්‍රෝම් කියලා ලෙඩක් තියෙනවා. මොංගල් බබාලා කියලා කියනවා. අපේ වර්ණ දේහ වල ප්‍රශ්න හින්දා බබාලගේ සංකූලතා තියෙන බබාලා එන්න පුළුවන්. අංග විකලම නෙවෙයි මේවා. මේවා වර්ණ දේහ වල ප්‍රශ්න. ඒතර මේ ස්කෑන් එක අපි බලන්නේ අපි බලන කොටස් කිහිපයක් තියෙනවා මේ මුල්ම අවධිය කරන ස්කෑන් වලින්. අපි බලනවා මේ බෙල්ලේ තියෙන වතුර ප්‍රමාණය. අපි කියන නූකල් ට්‍රාන්ස්ලූසන්සි ස්කෑන්. ඒතර නූකල් ට්‍රාන්ස්ලූසන්සි අනිත් එක තමයි අපි බලන්න පුළුවන් මේ නහයේ බෝන් එක. මේ නහයේ පොඩි අස්තියක් තියෙනවා. මේ අස්තිය ගොඩක් වෙලාවට මේ වර්ණ දේහ විකෘති ළමයින්ට නැහැ. එතකොට මේ නූකල් ට්‍රාන්ස්ලූසන්සි කියන එක වැඩි වෙනවා. නහයේ බෝන් එක නැති වෙලා යනවා. ඒට අමතරව හાર્ට් එකේ පොඩි ප්‍රශ්නයක් අපි කියනවා ට්‍රයිකස්පිඩ් රිගර්ගිටේෂන් කියලා. කපාටවල පොඩි දුර්වලතාවයකුත් එනවා. මේ තුන අපිට කරන්න පුළුවනි අර ඩේටිං ස්කෑන් එකත් එක්ක. එතකොට මේ දින වකවානු බලන ස්කෑන් එකෙන් අපි කරනවා ඇනියුප්ලොයිඩි ස්කෑන්. ඇනියුප්ලොයිඩි කියලා කියන්නේ වර්ණ දේහ විකෘති තියෙනවද කියලා බලන ස්කෑන් එක. ඒතර මේ දෙක එකට අරගෙන අපි පළවෙනි ස්කෑන් එක කරනවා. එතනින් එහාට අපි දින වකවානු ගැන බලන්නේ නැහැ. ඊළඟට එන ස්කෑන් රිපෝට් වලින් ඕගොල්ලන් දින වකවානු බලන්න යන්න එපා. මොකද මේ ස්කෑන් එකේ තියෙන දින වකවානු පමණයි අපි ලබා ගන්නවා. ඊට පස්සේ අපි සති 20 සහ 22 අතර විශේෂයෙන් ස්කෑන් එකක් කරනවා. ඒක අපිට 24 වෙනකන් වුණත් කරන්න පුළුවනි. ඒකට අපි කියනවා ඇනෝමලි ස්කෑන් කියලා. ඒ අතරතුර කරන ස්කෑන් සාමාන්‍ය අපිට ගොඩාක් අත්‍යවශ්‍ය ස්කෑන් නෙවෙයි. 13න් පස්සේ ආයි 22 ස්කෑන් එක අත්‍යවශ්‍ය ස්කෑන් එකක්. මේ ස්කෑන් එකේදී අපි කරන්නේ බබාගේ අංග විකලතාව තියෙනවද කියලා බලන එක. අපි කියනවා ඇනෝමලි ස්කෑන් කියලා. ගොඩක් අය අහලා ඇති ඇනෝමලි ස්කෑන්. මේ ඇනෝමලි ස්කෑන් එකෙන් කරන්නේ බබාගේ මොලේ හොඳට තියෙනවද එහෙම නැත්නම් එයා බුද්ධිමතෙක් වෙනවද එහෙම දෙයක් නෙවෙයි. මේකේ බලන්නේ බබාගේ අංග විකලතා තියෙනවද කියන්නේ. ඒ කියන්නේ මූණේ ස්වරූපයේ තියෙන අංග විකලතාවල් අපි හිතමු කටගාව පැලිලා වගේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මොලේ තියෙන හැම කොටස්ම හරි විදිහට තියෙන්න පුළුවන්. නැත්නම් සමහර උදවියගේ වල වතුර පිරෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. එතකොට කොඳු වැට පෙළි හිල් තියෙන්න පුළුවන්. එහෙම තියෙනවද නැද්ද? ඒතර අතපය හරියට තියෙනවද? ඇඟිලි ඔක්කොම ටික තියෙනවද? එතනින් ගියාම බඩවැල් එළියට ඇවිල්ලා තියෙනවද? හර්නියා කියලා අපි කියනවා. එතකොට අපිට තව බලන්න පුළුවනි පපුවේ අමාරු. ඒ කියන්නේ කපාටවල ප්‍රශ්න, ලොකු ප්‍රශ්න කපාටවල තියෙන චූටි වෙන හොයන්න ටිකක් අමාරුයි. හැබැයි ලොකු ප්‍රශ්න හොයන්න පුළුවනි. ඊට වකුගඩු තියෙනවද නැද්ද? ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපිට ඇනෝමලි ස්කෑන් එකෙන් බලන්න පුළුවනි. හැබැයි ඇනෝමලි ස්කෑන් එකෙන් හැම එකක්ම හොයාගන්න බෑ. ඒකට හේතුව තමයි ඇනෝමලි ස්කෑන් එකක් කියන්නේත් ඒක ස්කෑන් පරීක්ෂණයක්. අපිට මේ කපලා බලනවා වගේ දෙයක් නෙවෙයි. ස්කෑන් එකෙන් අපිට දල අදහසක් ගන්න පුළුවන්. මම එක උදාහරණයක් කිව්වොත් සාමාන්‍යයෙන් පපුවේ තියෙන
අමාරු හොයාගන්න පුළුවන් හැකියාව සාමාන්‍යයෙන් තියෙන්නේ 30ත් 50ත් අතර විතරයි. ඒ කියන්නේ යම් ප්‍රමාණයක් විතරයි එන්නේ. ඉතුරු 50ක් 70ක් අතර ප්‍රමාණයක් සමහරලාට අපිට හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒවා ඉපදුනාම තමයි බලන්නේ. ඒ විතරක් නෙවෙයි. ඇනෝමලි ස්කෑන් එකක් කරන්න සාමාන්‍යයෙන් යම් වෙලාවකුත් යනවා. සාමාන්‍ය විනාඩි 5ක වගේ ස්කෑන් එකක් සාමාන්‍ය විදිහට කරනවා නම් ඇනෝමලි ස්කෑන් එකක් කරන්න විනාඩි 20ක් 30ක්වත් යනවා. හරි විදිහට ඔක්කොම කොටස් වශයෙන් බලන එකේදී. මෙහිදී අනිවාර්යයෙන්ම අපි වැදෑම අහ ගැන ලොකුවට බලන්නේ නැහැ. වැදෑම අහ තියෙන තැන විතරයි බලන්නේ. විශේෂයෙන් බලන්නේ අපේ බබාගේ අංග විකලතා තියෙනවාද කියලා. ඒට අමතරව අපි බලනවා මේ එයාගේ පිකණි වෙලේ ප්‍රශ්න තියෙනවාද කියලාත් බලන්න පුළුවනි. මූණේ හැඩරුව බලන්න පුළුවනි. හැඩරුව කියන්නේ එයා සුදුද කළුද කියන ඒවා නෙවෙයි. සමහර අම්මලා මගෙන් කතා කරලා අහනවා යා බබා සුදු වෙන්න පුළුවන්ද කළු වෙන්න පුළුවන්ද? ඒව හොයන්න බෑ ස්කෑන්ස් වලින්. අපි ස්කෑන් එකෙන් බලන්නේ එයාගේ කොටස් ඔක්කොම හරියට තියෙනවද? S2 හරි තැන තියෙනවද? S වල කාච තියෙනවද? ඒ වගේ දල දේවල් පමණයි. ඊට වඩා දෙයක් අපිට මේකේ බලන්න බෑ. ඊට පස්සේ අපි මේ ඇනෝමලි ස්කෑන් එක කරාට පස්සේ මේ ඇනෝමලි ස්කෑන් එක ගැන තව යමක් කියනවනම් මේක කරන්න හැම එක්කෙනාටම කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේ කාලය සහ වියදම එක ගත්තම ඒක සමහරලාට හැම එක්කෙනාටම කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවනි. හැබැයි වැදගත් උදවිය තියෙනවා මේ ඇනෝමලි ස්කෑන් එක කරගන්න එක හොඳ උදවිය. ඒගොල්ලන් තමයි විශේෂයෙන්ම අවුරුදු 38ට වැඩි නම් මේගොල්ලන්ට අංග විකලතා එන්න තියෙන අවකාශය වැඩි. ඒ විතරක් නෙමෙයි. මේට ඉස්සෙල්ලා තමාගේ දරුවෙක්ට ඒ වගේ ප්‍රශ්නයක් වෙලා තිබුණොත් එහෙනම් අපි ඇනෝමලි ස්කෑන් එකක් කරන එක ගොඩක් හොඳයි. අනිත් එක තමයි අපිට දිය වැඩියාව, ප්‍රෙෂර්, එහෙම නැත්නම් තයිරොයිඩ් අමාරු. එහෙම නැත්නම් ඒ වගේ අපි දිගටම බෙහෙත් ගන්න මොන හරි ලෙඩ තියෙනවා. අපි ඇනෝමලි ස්කෑන් එක කරගන්න එක නුවණට හුරුයි. ඒ විතරක් නෙමෙයි. අපි දන්නේ නැතුව අපි ගර්භණී භාවයේදී අපි දන්නේ නැතුව බෙහෙත් ಜಾති ගත්තනම් සමහර ඒවා තියෙනවා පොඩි සංකූලතාවලට තුඩු දෙන බෙහෙත් ಜಾති. ඉතින් එහෙම දෙයක් අරගත්තා නම් ඇනෝමලි ස්කෑන් එකක් කරගන්න එක නුවණට හුරුයි. ඒ අරනකොට හැම එක්කෙනාටම ඇනෝමලි ස්කෑන් එක අත්‍යවශ්‍යයි කියන පදනමේ තාම ලංකාවේ නෑ. මොකද අපිට එහෙම කරගන්න තියෙන හැකියාවත් අඩුයි. එහෙම කරා කියලා අපිට ලොකු දෙයක් වෙනස් කරන්නත් බැරි හින්දා. හැබැයි ඇනෝමලි ස්කෑන් එක කරගන්න පුළුවන් උදවිය කරගත්තට කිසිම පාඩුවක් නෑ. ඊළඟට එනවා අපි තුන්වෙනි සහ අවසාන ස්කෑන් පරීක්ෂණ වර්ගයට. අපි සාමාන්‍යයෙන් මේවා පටන් ගන්න සති 28න් පස්සේ 20 ඉඳලා 28 වෙනකන් ආය අපි සාමාන්‍යයෙන් කොටස් බැලීමක් විතරයි කරන්නේ. අපිට නොදැත දෙයක් ආය බලා ගැනීමක් පමණයි කරන්නේ. අපි ඊට පස්සේ යනවා මේ growth scans කියන එකට. බබාගේ වැඩිම සම්බන්ධ ස්කෑන්ස්. මේ වලින් අපි බලන්නේ බබාගේ වැඩිම හොඳට යනවද, බබාගේ වැඩිම අඩු වෙනවද, බබාගේ වැඩිම වැඩි වෙනවද. ඒ අනුව අපිට කරන්න ඕනි ප්‍රතිකර්ම ටික අපිට ඉක්මනට කරගන්න පුළුවන් වෙන හින්දා. සාමාන්‍යයෙන් මේ ස්කෑන්ස් මාසෙකට එකක් වගේ තමයි අපි කරන්නේ. සති 4න් 4ට වැඩි වුණොත් අපි ඊට වඩා වැඩිපුර කරන්න තියෙන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ අපිට හිතුනොත් බබා පොඩි හෝ බබා උනාට ලොකුයි අපිට මේක හොඳට බලා ගන්න ඕනේ මේකේ පාලනය හොඳට වෙනවද කියන එක අපි ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපේ අම්මව ගෙන්නගෙන අපිට ස්කෑන් කරන්න වෙන අවස්ථා තියෙනවා. මේ growth scans වල අපි කොටස් 4ක් බලනවා. අපි කියනවා ඔළුවේ පරිධිය, ඔළුවේ තියෙන වට ප්‍රමාණය, ඊට අමතරව ඔළුවේ තියෙන විස්කම්භය, ඊට අමතරව බඩේ තියෙන වට ප්‍රමාණය, ඊට අමතරව කකුලේ තියෙන දිග, කකුලේ දිගාස්තියේ තියෙන දිග. මේ හතර එකතු කරලා අපිට එනවා estimated fetal weight. ඒ කියන්නේ බබාගේ දල බර. මේ දල බර සහ බඩේ තියෙන වට ප්‍රමාණය මත තමයි විශේෂයෙන්ම අපි කියන්නේ බබා ගොඩක් පොඩි බබෙක්ද, බබා ගොඩක් ලොකු බබෙක්ද, බබාට ඔක්සිජන් ප්‍රමාණය වැඩිද, ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍යද, එහෙම නැත්නම් අඩු ඔක්සිජන් ප්‍රමාණයක අමාරුවෙන් ඉන්න බබෙක්ද කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේ growth scans ඉතා වැදගත්. හැබැයි growth scans වල අපිට එන දිනයක් දෙනවා බබා හම්බෙන දිනේ මේකයි කියලා. අපි කියන dating scan වල එන දිනයක් වගේ එනවා. කවදාකවත් හිතන්න නෑ මේක තමයි හරි දිනේ කියලා. මොකද එහෙම වෙන්න බෑ. මොකද මේ growth scans කරන කාලේ වෙනකොට බබාගේ වැඩිම ඒ බබාගේ ජානමය වැඩීමට වඩා එයාට පිටින් එන පෝෂණය මත තීරණය වෙනවා. එතකොට අපි පාරේ දැක්කත් අපි ලොකු මිනිස්සෙක් දැකලා පොඩි මිනිස්සෙක් දැක්කොත් අපි කියන්නේ නැහැ ලොකු මිනිස්සයාට වයස වැඩි පොඩි මිනිස්සයාට වයස අඩුයි කියලා. එහෙම දෙයක් නැහැ. ඒ දෙන්නම එකම වයස වෙන්න පුළුවන්. ඒ වගේ මේ වැඩිම සම්බන්ධයෙන් කරන ස්කෑන්ස් වැඩිම සම්බන්ධයෙන් සහ දින වකවානු බලන ස්කෑන්ස් දින වකවානු සම්බන්ධයෙන් වෙන වෙනම තියාගන්න එක ඉතාල වැදගත්. ඒ දෙක පටලලා ගන්න ගියොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ ස්කෑන්ස් වලින් අපි තීරණය කරනවා මේ බබාව ගන්නේ කවද්ද? ගන්න හදිසි වෙන්න ඕනිද? හදිසි වෙන්න අවශ්‍ය නැද්ද? ඒ ඔක්කොම තීරණ ටික අපි මේ කාලේ ගන්නවා. ඒට අමතරව වැදගත් දෙයක් කරනවා මේ ස්කෑන්ස් වලින්. ඒක තමයි මේ වැදෑමහ තියෙන තැන අපි බලනවා. වැදෑමහ පල්ලෙහෙන් හිට තිබුණොත්, ගැප් ගල වහගෙන වගේ තිබුණොත් අපි කියන එකට ප්ලැසෙන්ටා ප්‍රීවියා.
කියලා. මේ තත්ත්වය ඉතා භයානකයි. ලේ යාම ගොඩක් වැඩි වෙන්න පුළුවන් බබා එළියට ගන්න වෙලාවේ. ඉතින් මේ වගේ දේවල් වුණත් අපිට පෙර සූදානමකින් කරගන්න පුළුවන් වෙනවා මේ ස්කෑන් පරීක්ෂණ හින්දා. ඒතර අපි ස්කෑන් එකේ වැදෑම හා තියෙන තැන සහ බබාගේ වැඩිම තමයි මේ ස්කෑන්ස් වලින් බලන්නේ. එතකොට වැදෑම හා තියෙන ප්‍රමාණය හෝ තියෙන තැන විශේෂයෙන්ම අපි සති 20න් සති 22න් 28න් බලලා තේරුමක් නැහැ. එහෙම බලලා ඒ ගැන අපි මොන හරි කමෙන්ට් එකක් ඕගලන්ට දෙනවා නම් මං හිතන එක වැරදි. මොකද ඒක අනවශ්‍ය බියක් ඇති වෙන්නේ. මොකද වැදෑම හා පල්ලෙහෙන් තියෙන්න පුළුවන් මුල් අවදීදී. හැබැයි සති 32 ස්කෑන් එකෙන් පස්සේ තමයි වැදෑම හා තියෙන තැන අපිට අවශ්‍ය වෙන්නේ. එතනින් එහාට අපි වැදෑම හා තියෙන තැන බලන්න යන්නේ නැහැ. ඒක ඉතා වැදගත් කාරණයක්. ගොඩක් අය මුල් අවදීම මේ අම්මට කියනවා මේ වැදෑම යටින් තියෙන්නේ ප්‍රශ්නයක් කියලා. ඉතින් අම්මා බය වෙනවා. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. වැදෑම හා පල්ලෙහෙන් තියෙන්න පුළුවන් ගොඩාක් කට්ටියට මුල් අවදී. ඒක උඩට යනවා ගොඩාක් උදවියකින්. ඉතා කලාතුරකින් තමයි මේක යටම තියෙන්නේ. ඒ වගේ උදවියට තමයි අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ. අනිත් එක මේ එස්ටිමේටඩ් ෆීටල් වේට්. ඒ කියන්නේ මේ බබාගේ බර දෙනවා. දැන් මේකද හරියම බර? නෑ. ස්කෑන් එකකින් උනත් දෙන්නේ දලාගයක්. එතකොට මේකට ග්‍රෑම් 200ක් උඩ, ග්‍රෑම් 200ක් 300ක් යටට යන්න තියෙන chance එකක් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකින්ද අපි ඒක දලාගයක් ගන්නවා මිසක් මේක මෙයමයි කියලා හිතන එකත් වැරදි. අනිත් එක තමයි මේ ස්කෑන් එකෙන් එන බර ඒ වෙලාවේ බබාගේ බර මිසක් බබා උපදින වෙලාවේ බර නෙවෙයි. ඒකින්ද අපි ඒක ගැන පටල ගන්න හොඳ නැහැ. අපි බය වෙන්න හොඳ නැහැ. අනේ බබාගේ කිලෝ ප්‍රමාණය හරි අඩුයිනේ කියලා. මොකද බබාට තව හැදෙන්න කල් තියෙන ඉඩ තියෙනවා. ඉතින් ඒ ගැන අපි අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඒ පරීක්ෂණය තමයි අපි කියන්නේ වැඩිම සම්බන්ධ පරීක්ෂණය. ඒතර දැන් මම ඔයගොල්ලන්ට ඊටාම කෙටියෙන් සහ පැහැදිලිව කියලා දුන්නා මේ ස්කෑන් පරීක්ෂණ ಜಾති සහ මේ ස්කෑන් පරීක්ෂණ කරන්න ඕනි කාලවකවානුව. තව විශේෂ ස්කෑන් පරීක්ෂණ දෙකක් ගැන මම පොඩි හැඳින්වීමක් කරන්න. ගොඩක් අය මගෙන් අහනවා ඇවිල්ලා මේ 3D ස්කෑන්ස් 4D ස්කෑන්ස් කරන්න පුළුවන්ද කියලා. ඇනෝමලි ස්කෑන් එකට 3D ස්කෑන් 4D ස්කෑන් අදාළ නැත. එහෙම දෙයක් නැහැ. ඇනෝමලි ස්කෑන් එකේදී අපි බලන්නේ බබාගේ අංග විකලතා. 3D ස්කෑන් එකක් කියලා කියන්නේ අපිට පරිගණකයෙන් අපිට හදලා දෙනවා මූණක්. ස්කෑන් එකෙන් එන පින්තූරේ එයා කම්පියුටර් මාර්ගයෙන් අපිට බබාගේ හැඩරුව අපිට හදා ගන්න පුළුවන්. ඒතර මේ හැඩරුව බලාගන්න එකෙන් බබාගේ අංග විකලතා හොයන්න පුළුවන් හැකියාවක් නැහැ. හැබැයි අංග විකලතාවක් තියෙනවා නම් වැඩිපුර පේන අවස්ථාවක් තියෙන උදාහරණයක් තමයි අපි හිතමු තොලේ කොටසක් නැහැ කියලා. ඒතර අපි මුණ හදනකොට ඒ තොලේ කොටස නැහැ කියන එක අපිට පේනවා. හැබැයි ඒක ඕනි නැහැ අපිට 3D ස්කෑන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මුණේ එහෙම කොටසක් අංග විකලයි කියලා හොයාගන්න. නෝමල් සාමාන්‍ය ස්කෑන් එකකින් පුළුවනි. හැබැයි 3D ස්කෑන් එකෙන් අපිට නිකන් යම් පින්තූරයක් පෙන්වනවා. ඉතින් මේක තමයි මේ 3D ස්කෑන් කියන්නේ. මතක තියාගන්න ඕන දේ තමයි 3D සහ 4D කියන ස්කෑන් අතර වෙනසක් තියෙනවා. 4D කියලා කියන්නේ 3D එකම බබා ඒ වෙලාවේ එහෙට මෙහෙට චලනය වෙනවා නම් ඒවා හිටක් අපිට පින්තූරයට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අපි කියනවා ඉංග්‍රීසියෙන් රියල් ටයිම් කියලා. රියල් ටයිම් කියන්නේ මේ අවස්ථාවේ වෙන දෙයක් හැටියට පේනවා. 3D ස්කෑන් එකේදී අපිට පින්තූරයක් පමණයි. පින්තූරයක් අපි දැක්කොත් ඒක රියල් ටයිම් නෙමෙයි. පින්තූරේ අපි අවුරුදු 5කට ඉස්සෙල්ලා ගත්ත පින්තූරයක් වෙන්නත් පුළුවන්. අපි දුරකථනයෙන් අපි බලනවා අවුරුදු 5කට ඉස්සෙල්ලා මගේ මූණ මෙහෙමයි. ඒ වුණාට අපි රියල් ටයිම් කියන්නේ මේ වෙලාවේ දෙයක්. අපි දකින දේ. ඒ වගේ දෙයක්. ඒ දෙක තමයි මේ ස්කෑන් පරීක්ෂණවල 3D 4D අතර වෙනස. වෙන කිසිම වෙනසක් නැහැ. ඒට අමතරව තව යමක් කියන්න ඕනේ 3D 4D හැම වෙලෙම ගන්න බෑ. ඒකට හේතුව 3D ස්කෑන් එකක් කරන්න එකක් තමයි දරුවා අපේ මේ ස්කෑන් එකේ ප්‍රෝබ් එක අපි හිතමු මම මේ ෆෝන් එක අරන් පෙන්නන්නම් මේක නම් ප්‍රෝබ් එකේ අපි බඩට තියෙන කෑල්ල දරුවගේ මූණ මේ පැත්ත බලාගෙන ඉන්න ඕනේ. එයා මේ පැත්ත බැලුවොත් අපිට ගන්න බෑ. එයා අපි දිහා බලන් ඉන්න ඕනේ. අපිට ෆොටෝ එකක් ගන්න නම් අපි ෆොටෝ කැමරා එක දිහා බලන් ඉන්න ඕනේ. ඒ වගේ බබත් බලන් ඉන්න ඕනේ. ඉතින් අපිට එළියේ ඉන්න කෙනෙක්ට නම් කියන්න පුළුවන් පුතේ මගේ දිහා බලන්න. හැබැයි බඩ ඇතුළේ ඉන්න බබෙක්ට ඒක කියන්න බෑ. ඉතින් එයා ඒ ඉන්න හැඩරුව සහ විදිහ මත අපිට අද කරන්න නැතුව වෙන දවසක් කරන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා 3D ස්කෑන් එකක් ගන්න. අනිත් එක මේ 3D ස්කෑන් එකක් ගන්න නම් බබාගේ මූණ සහ ගර්භාෂ බිත්තිය අතර යම් වතුර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේක ලස්සනට එන්නේ. ඉතින් බබාගේ මූණ ගර්භාෂ බිත්තියට වැදීගෙන තියෙනවා නම් අපිට මේ 3D ස්කෑන් එක ගත්තාම මුකුත්ම පේන්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා අපිට එක පාරෙන් 3D ස්කෑන් එකක් ගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ ඒ වෙලාවේ ළමයා ඉන්න තැන සහ ළමයාගේ අවට තියෙන වතුර ප්‍රමාණය, ඒ කියන්නේ
ලයිකෝ කියලා කියනවා. අර බබාගේ අවට තියෙන වතුර ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම 3D ස්කෑන් එකක් ගන්න බෑ. අනිත් එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් 3D ස්කෑන් එකක් ගන්න ලේසිම කාලය තමයි සති 20ත් 28ත් අතර වගේ. සති මුල් හරියේ. සති 28 වෙනකොටත් ටිකක් අමාරු වෙනවා ඇත්තටම. සති 26ක් වගේ කියන්නකො. ඒ වගේ කාලයක තමයි මේ ස්කෑන් පරීක්ෂණ අපිට කරගන්න ලේසි වෙන්නේ. මේවා අපිට පින්තූරයක් වශයෙන් ළමයා බඩ ඇතුළේ ඉන්න වෙලාව අපේ තිබුණු පින්තූරයක් හැටියට අපිට තියාගන්න පුළුවන්. ඒකේ කොස්මටික්. ඒ කියන්නේ ඒක යම් අගයක් දෙනවා තමාගේ ගර්භණී භාවයට. ඒ අරුණකොට අපිට අංග විකලතාව හොයාගන්න මේ ස්කෑන් වලින් ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒතර මේ ටික තමයි මට කියාගන්න ඕනි වෙලා තියෙන්නේ ස්කෑන් පරීක්ෂණ විශේෂයෙන්ම ප්‍රසව කාලේ. මම දල වශයෙන් කියන්නම් දැන් නාරි වේදීදී කරන ස්කෑන් පරීක්ෂණ ගැන. මේ වැඩි වෙලා මට කියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි නාරි වේදීදී අපි සාමාන්‍යයෙන් බලන්නේ කාන්තාවක් තමාගේ නාරි වේද ප්‍රශ්නයක් සමග අපි ගාවට ආපුවාම අපි බලන්නේ එයාගේ ගර්භාෂය, එයාගේ ඩිම්බකෝෂවල සහ එයාගේ පැලෝපිය නාළවල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවා මේකට පෙල්වික් ඕගන්ස් කියලා. පෙල්වික් කියන්නේ මේ අපේ ශ්‍රෝණි කුහරය ඇතුලේ තියෙන අවයව. ඒතර ශ්‍රෝණි කුහරයේ තියෙන ඇතුලේ තියෙන අවයව කිසියම් හේතුවකින් මේවා ලොකු වෙලා බඩ ඇතුළට, ඒ කියන්නේ ලොකු වෙලා අපේ උදර කුහරය ඇතුළට ආවොත් මිසක්කා සාමාන්‍ය ශ්‍රෝණි කුහරය ඇතුලේ තියෙන අවයව බලන්න ලේසිම ක්‍රමය තමයි යෝනි මාර්ගයෙන් ඒ ස්කෑන් එක කරන එක. එතකොට අපි බලන සියුම් දේවල් විශේෂයෙන්ම ගර්භාෂය ඇතුලේ බිත්තියේ ඝනකම. ඒතර මේ වගේ දෙයක් බලන්න අපිට අනිවාර්යයෙන්ම යෝනි මාර්ගයෙන් කරන ස්කෑන් එකක් අවශ්‍ය වෙනවා. ඒ වුණාට අපි හිතමු ගෙඩි ඇවිල්ලා ෆයිබ්‍රොයිඩ්ස් කියලා අපි කියනවා මස් වලින් හැදෙන ගෙඩි. මේවා ගොඩාක් ලොකු වෙලා අපි මේ උදර කුහරයට තරමටම මේක ලොකු වෙලා තිබුණොත් සමහරලාට අපිට සිද්ධ වෙනවා බඩෙන් උත් ස්කෑන් එකක් කරලා බලන්න. හැබැයි දල වශයෙන් යෝනි මාර්ගයෙන් කරන ස්කෑන්ස් වලින් අපිට ගන්න පුළුවන් අදහස් වැඩි බඩෙන් කරන ස්කෑන්ස් වලට වඩා. අනිත් එක මම ගොඩක් අය අහනවා මුත්‍රා කරන්න ඕනිද ස්කෑන් කරන්න. සාමාන්‍යයෙන් යෝනි මාර්ගයෙන් කරන ස්කෑන්ස් වලදී ඔයගොල්ලෝ මුත්‍රා කරලා ඉවර වෙලා තමයි වෛද්‍යවරයා හම්බෙන්න යන්නේ. ඒතර ඔයගොල්ලන්ට නාරි ප්‍රශ්නයක් නම් තියෙන හොඳම වැඩේ මුත්‍රා කරගෙන ස්කෑන් එක කරන්න යන්නේ. මුත්‍රා බඩේ පුරවගෙන යන එක ඒක එච්චර සාර්ථක නැහැ. අපි හිතමු බඩෙන් ස්කෑන් කරන ස්කෑන් එකක් නම් ඒක හාත්පසින් වෙනස්. එතකොට මුත්‍රා නොකර ඉන්න තරමට හොඳයි. මුත්‍රා පිරලා තියෙන තරමට හොඳයි. හැබැයි ප්‍රසව හා නාරි වේද විශේෂඥයෙක් විශේෂයෙන් කිව්වොත් මිසක් ගොඩක් වෙලාවට අපි යෝනි මාර්ගයෙන් කරන ස්කෑන් එකක් තමයි කරන්නේ නාරි වේදයේදී. ඉතින් මුත්‍රා කරලා යන එක තමයි ගොඩක් හොඳ ඒ වගේ ස්කෑන් එකක් කරගන්න. ඒ ඇරෙනකොට සාමාන්‍යයෙන් අපිට යෝනි මාර්ගයෙන් කරන පරීක්ෂණ වලට කිසිම මුත්‍රා බොක්ක පිරලා තියෙන්න උවමනාවක් නැහැ. අපිට ඊට වඩා හොඳට පේනවා මුත්‍රා බොක්ක ඒ කියන්නේ අපි මුත්‍රා කරලා ගියොත් අපේ මුත්‍රා නැතුව තිබුණොත් අපිට හොඳට පේනවා. බොහොම ස්තුතියි.